අයිබෝන් ඔබට සුබ දවසක්. බොහෝ වෙලාවට අපි වටා තිබෙන ඕනෑම වස්තුවක් නිර්මාණය වෙලා තිබෙන්නේ කිසියම් අරමුණක් ඇතිව. අපි සෙල්ලම් කරන්න පාවිච්චි කරන කාඩ් කුට්ටමක පවා පුදුම හිතෙන පුංචි පුංචි රහස් සැඟවිලා තිබෙන. ඔබ දිනපතා භාවිත කළත් හොඳ අවධානයක් යොමු නොකරපු අයිතම තුල හැංගුණු අපූර්ව රහස් 72ක් ගැනයි අපි ඔබට තොරතුරු විශ්ව ලෝකයෙන් කියන්න හදන්නේ. රඳන්න කියලා ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝවේ අවසන් තත්පර කිහිපයේදී සුපුරුදු පුරුදු ලෙන්ගතුකමින් ඔබ ආදරණීය විශ්ව ලෝකයේත් එක්ක. අංක 1. සාමාන්‍යයෙන් අලුතින්ම මිලට ගත්ත ඇඳුමක අපිට හමු වෙනවා බොත්තමක් අල්ලපු පුංචි රෙදි කෑල්ල. අපි හිතන් හිටියට මේක තියෙන්නේ ඇඳුම පළුදු වුණොත් පැචප් කරගන්න කියලා. හැබැයි ඉතින් ඒක එහෙම නෙවෙයි. මේක තියෙන්නේ ඇඳුම රෙදි සෝදන යන්ත්‍රයට දැම්මොත් හානි වෙනවද කියලා කලින් පරීක්ෂා කරලා බලන්න පුළුවන් වෙන්නයි. අංක 2. නවීන පන්නේ මුළුතැන්ගේක උදුනක් එහෙම නැත්නම් ස්ටෝව් එකක් ඔබ දැකලා තියෙනවා නම් මේ ස්ටෝව් එකේ පහළට වෙන්න වෙනමම ඩ්‍රෝවර් එකක් තියෙනවා. උයලා ඉවර වුණාට පස්සේ තියෙන කෑම උණුසුම්ව රඳවලා තියන්න අපිට මේ ඩ්‍රෝවර් එක භාවිත කරන්න පුළුවන්. මොකද oven එකේ පිසෙමින් තියෙන කෑම වලින් ඩ්‍රෝවර් එක දක්වා ප්‍රමාණවත් තාපයක් මුදා හරින නිසා. අංක 3. ස්පැගටි හදද්දි කොච්චර ප්‍රමාණයක් හදනවද කියලා හිත ඔබ නිතරම කරදර වෙනවා ඇති. ඒ තරම් හිතන්න දෙයක් නැහැ. ස්පැගටි ස්පූන් එකේ මැද තියෙනව නේද සිදුරක්. අන්නේ සිදුර පිරෙන ප්‍රමාණය තමයි ඒක එක පෝෂන් එකක ප්‍රමාණය. තැඹුණාට පස්සේ ස්පැගටි එක වතුර බේරලා ගන්නත් පුරුදු විදිහටම ඔබට මේ හැන්ද පාවිච්චි කරන්න පුළුවන්. අංක 4. සම්මත ආකාරයකට හදපු පොදු වැසිකිළියකට ඔබ ගියොත් ඔබට දකින්න පුළුවන් වැසිකිළියේ දොරත් පොළවත් අතර ලොකු හිඩසක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් කාට හරි රින්ගන්න පවා පුළුවන් විදිහේ ඉඩක්. මේ නිසාම සමහර විට ඔබට අපහසුයක් දැනෙන්නත් ඇති. ඇත්තටම මේක තියෙන්නේ නිතර පිරිසුදු කිරීම කටයුතු සිදු කරන්නත් විශේෂයෙන්ම හදිසි අවස්ථාවකදී භාවිතයට ගන්නත් පුළුවන් වෙන්නයි. අංක 5. සෝඩා නැත්තම් කොකාකෝලා වගේ සිසිල් බීම අඩංගු වීදුරු බෝතලයක පියනක් තවත් තේරෙන විදිහට කිව්වොත් ටොනික් පියනක් අරන් බැලුවොත් පියන යටපැත්තේ ප්ලාස්ටික් පළලක් තියෙනවා ඔබ දැකලා ඇති. මේ කොටස තියෙන්නේ සෝඩා එකේ නැවුම් බව ආරක්ෂා කරගන්න. බෝතලේ ඇතුළේ තියෙන ගෑස් එක කාන්දු වෙන්නේ නැතුව රඳවලා තියාගන්නයි මේ ප්ලාස්ටික් කොටස මේ බෝතලයට සවි කරලා තියෙන්නේ. අංක 6. එස්කලේටර් එකක කොන්වල උඩ ඉඳන් පහළට වෙනකම්ම කෙනි සවි කරලා තියෙනවා ඔබ ඕනතරම් දැකලා ඇති. මේකත් ආරක්ෂාව වෙනුවෙන් ගත්තු පියවරක්මයි. පඩිය කෙළවරටම ගියොත් අපේ සපත්තු ලේස් එකක් හරි එහෙම නැත්නම් ඇඳුමක කොටසක් හරි පඩිය සහ අත්වැට අතරත් හිර වෙන්නට පුළුවන්. මේ කෙඳිවල කකුල ස්පර්ශ වුණ ගමන්ම ඉබේම වගේ අපි එතනින් ඉවත් වෙන නිසා ඒ වගේ අනතුරක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. අංක 7. කාඩ් පැක් එකේ හාරත හේරට විතරක් උඩු රවුලක් නැත්තේ ඇයි කියලා ඔබ සමහර විට කවදා හරි කල්පනා කරලා නැතුව ඇති. ඒකට හේතුව වෙන්නේ ඉංග්‍රීසි පුරාවෘත්තයක්. මේ පුරාවෘත්තයට අනුව එක්තරා රජකුඩු ඉඳලා තියෙනවා පුතු 4 දෙනෙක්. ඉන් එක අයෙක් විතරයි උඩු රවුලක් නැතිව ඉඳලා තියෙන්නේ. පිය රජතුමා මොහුට දායාද පවා ලබා දීම ප්‍රතික්ෂේප කළා කියලාත් කියවෙනවා. කාඩ් කුට්ටම මේ කිංස්ලා නිර්මාණය වෙන්නේ මෙන්න මේ 4 දෙනා ආශ්‍රයෙන්. තවත් මතයක් තියෙනවා. ඒ තමයි කාඩ් කුට්ටම නිර්මාණය කරන මුල් කාලෙදී හාරත හේරට උඩු රවුලක් තිබුණත් පසු නිෂ්පාදනයකදී වැරදීමකින් මේක ඉවත් වෙලා කියන එක. සමහර විට මේක ඔහු අනෙක් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා පෙන්වන්න ගත්ත ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. අංක 8. ස්කෝප් ආසිය අනිත්‍යවට වඩා වෙනස් වෙන්නේ ඇයි කියලා ඔබ හැමදාම කල්පනා කරා නේද? ඔව්. ඒකට හේතු වෙලා තියෙන්නේ 17 වන සියවසේදී හඳුන්වලා දීපු එංගලන්ත බදු නීතියක්. ඒ කාලේ කාඩ් නිෂ්පාදකයන්ට ස්ටෑම්ප් ඩියුටි ටැක්ස් එහෙම නැත්නම් මුද්දර ගාස්තු බත්ත නම් බද්දක් රජයට ගෙවන්න සිද්ධ වුණා. බද්ද ගෙවූ බව සනාථ කරන්නයි කුට්ටමේ උඩම කාඩ් එකේ සීල් එකක් තියන්නේ. පස්සේ කාලෙක මේ බද්ද අවලංගු කළත් ස්කෝප් ආසියා විචිත්‍රවත්ව මුද්‍රණය කරන එක සම්ප්‍රදායක් විදියට දිගටම කරගෙන ගියා. අංක 9. ජෙරි කෑන් එකක් කියලා හඳුන්වන්නේ ගැසොලින්. එහෙම නැත්නම් තෙල් වගේ තරල ප්‍රවාහනය කරන්න ගන්න කෑන් එකකට. ගැස්සීම වැඩි මාර්ගයකදී වුණත් තරලයක් ආරක්ෂා සහිතව ප්‍රවාහනය කරන මේ ජෙරි කෑන් එක ප්‍රයෝජනවත් වෙනවා. කෑන් එකේ ඉහළ සාමාන්‍යයෙන් හැන්ඩල්ස් 3ක් දැක ගන්නට පුළුවන්. යම් වෙලාවක දෙදෙනෙක් එකතු වෙලා කෑන් එක ඔසවගෙන යනවා නම් කොංගවල තියෙන හැන්ඩල්ස් දෙක තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද එතකොට තමයි කෑන් එකේ බර දෙන්නටම සමානව බෙදලා යන්නේ. කෑන් එක තනියෙන් අරගෙන යනවා නම් මැද තියෙන හැන්ඩල් එක භාවිත කිරීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. අංක 10. බූට්ස් වල එහෙම නැත්නම් ඩෙක් ෂූස් වල පසුපස කෙළවරේ ලූප් එකක් තියෙනව නේද? මේක තියෙන්නේ සපත්තුව කකුලට දාගන්න ලේසි වෙන්න. විලුඹ අමාරුවෙන් සපත්තුව ඇතුළට දාන්න උත්සාහ කරනවාට වඩා කකුලේ ඉදිරි කොටස සපත්තුව තුලට දාලා අර ලූප් එකෙන් සපත්තුව උඩට අදින එක වඩා පහසුයි. කළා නැත්නම් කරලා බලන්න. ඒ වගේම සපත්තුව හොදලා වේලෙන්න තියද්දි මේ ලූප් එකෙන් එල්ලලා දෙන්නත් පුළුවන්. නැත්නම් ලේස් එක මේක ඇතුලෙන් දාපු වල්ලු කර වටේ ගැට ගන්න කැමති නම් ඔබට එහෙම උනත් කරන්න පුළුවන්. අංක 11. ඔබ දන්නවද ගොඩක් ලෝහ zipper වල හැංගුණු අගුලක් තියෙනවා. මේ zipper එක පහළ දිශාවට හරවපු ගමන් මේ අගුල වැටිලා zipper එක අන්සිප් වෙන එක පල්ලෙහාට යන එක නවතිනවා. අංක 12. බොහොමයක් දත්බුරුසු වල නිල් පාට කෙඳි යොදලා තියෙන්නේ දත්බුරුසුව තවදුරටත් භාවිත කරන සුදුසුද එහෙම නැත්නම් නැද්ද කියලා අඳුන ගන්නයි. නිල් පාය සම්පූර්ණයෙන්ම බොඳ වෙලා ගියාට පස්සේ ඒ බුරුසුව අනිවාර්යයෙන්ම භාවිතයෙන් ඉවත් කරලා අලුත් එකකට මාරු වෙන්නට ඕනේ. අංක 13.
අලුතෙන් වාහනයක් ගත්තොත් හරි පදවගෙන යන කුලී රථයක් ගත්තොත් හරි ඉන්ධන ටැංකියේ තියෙන පැත්ත හරියට නොදන්න කම නිසා ඔබත් ඕනතරම් කාලය නාස්ති කරගෙන ඇති. ඊළඟ පාර ඒ වගේ වෙලාවක ඔබ බලන්න ඕනේ ඩෑෂ්බෝඩ් එක දිහා. ඩෑෂ්බෝඩ් එකේ ඉන්ධන ටැංකිය පෙන්වන තැන පුංචි ඊතලයක් ඔබට දැක ගන්න පුළුවන්. ඒ ඊතලයෙන් පෙන්වන පැත්තේ තමයි ඉන්ධන ටැංකිය පිහිටලා තියෙන්නේ. අංක 14. රෙස්ටෝරන්ට් එකකට ගිහින් තේ එකක් ඕඩර් කරාම ඔබට ලැබෙනවා නේද සීනි අඩංගු පුංචි පැකට් එකක්. ඒ පැකට් එක කොන් වලින් විවෘත කරන්න උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට හරි මැදින් දෙකට කරන්න. මේ ක්‍රමය වඩා පහසුයි වගේම පුංචි පුංචි කොළ කෑලි ගොඩක් ඔබේ අතේ එහෙම කළොත් ඉතුරු වෙන්නෙත් නැහැ. අංක 15. සිසිල් බීම බෝතල් වල ටිකක් දිගු ගෙල කොටසක් තියෙනවා නේද? ඊළඟ පාර බීම එකක් බොද්දි මතක ඇතුව මේ ගෙල ප්‍රදේශයෙන් අල්ලගෙන බොන්න පුරුදු වෙන්න. එහෙම කරලා බැලුවොත් ඔබට ලොකු පැහැදිලි වෙනසක් දැනෙයි. අංක 16. ඇස් කණ්ණාඩියක් එහෙම නැත්නම් අවු කණ්ණාඩියක් භාවිත කරද්දී තර කලින් කිව්ව ක්‍රමයම වළංගු වෙනවා. නිතරම කණ්ණාඩිය ස්ටෙම් එකෙන් අල්ලන්න පුරුදු වෙන්න. මේ ක්‍රමය පහසුයි වගේම ඒකෙන් ලෙන්ස් එකේ අපේ ඇඟිලි සලකුණ වදින එක නතර කරගන්න පුළුවන්. අංක 17. ඔබ දැකලා ඇති දොරක හැන්ඩල් එක එහෙම නැත්නම් නොබ් එක නිතරම නිෂ්පාදනය කරලා තියෙන පිත්තල ලෝකඩ නැත්නම් වෙනත් තඹ මිශ්‍ර ලෝහයකින්. මේ ක්‍රියාමාර්ග ඔබ විස බීජ වලින් ආරක්ෂා කරන්න උපකාරී වෙනවා. මොකද මේ ලෝහ වලට පැය කිහිපයක් ඇතුළත විස බීජ විනාශ කිරීමේ විශේෂ හැකියාවක් තියෙන නිසා. අංක 18. සොෆ්ට් ඩ්‍රින්ක් කෑන් එකක් විවෘත කළාට පස්සේ කෑන් එකේ ඉතුරු වෙනව නේද පුංචි කොටසක්. ඒ කොටස කෑන් එකේ සිදුර පැත්තට හරව ගත්තාම ඒ කොටසේ තියෙන පුංචි සිදුර හරහා ස්ට්‍රෝ එකක් දාලා ඔබට පහසුවෙන්ම බීම එක පානය කරන්න පුළුවන්. අංක 19. අපි හැමෝම වගේ ටික් ටැක් කාලා තියෙනවානේ. ටික් ටැක් අසුරලා තියෙන ප්ලාස්ටික් කන්ටේනර් එක පියනේ යටපැත්තේ තියෙන පුංචි ඕවලාකාර හිඩස මොන වගේ දෙයකට පාවිච්චි කරනවා කියලාද ඔබ හිතන්නේ? මේ හිඩස යොදාගෙන අපිට එක වතාවකට එක ලොසෙන්ජරයක් විතරක් පහසුවෙන්ම ඉවතට ගන්න පුළුවන්. අංක 20. ඉයර්ෆෝන් එකේ ගත්තාම ස්පීකර් වලට අමතරව පුංචි සිදුරක් තියෙනවා දැකලා තියෙනවද? මේ සිදුර තියෙන ස්පීකර් එක හරහා හොඳ වායු ධාරාවක් යන සලස්වලා සවුන්ඩ් ක්වොලිටි එක වැඩි කරගන්න. මේ මගින් අඩු සංඛ්‍යාතයන් වඩා හොඳින් ශ්‍රවණය වෙන සලස්වනවා වගේම බේස් සවුන්ඩ්ස් ගැඹුරින් ඔබට අහන්න සලස්වනවා. අංක 21. බාස්කට් බෝල් එකක තියෙන කළු පාට තීරු වලින් මොකක්ද තියෙන ප්‍රයෝජනය? මේ තීරු තමයි අපිට බෝලේ හොඳින් අතේ රඳව ගන්න උපකාරී වෙන්නේ. ඒ වගේම අපිට අවශ්‍ය දිශාවට බෝලේ විසි කරන්න හැකි වෙන්නේ මේ කළු පාට තීරු නිසා. සුමට පෘෂ්ඨයක් තියෙන බෝලයකින් කවදාවත් ඒක කරන්න බැරි බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. අංක 22. මයික්‍රෝවේව් oven එක ක්‍රියා නොකර තියෙන අවස්ථාවකදී oven එකේ වීදුරු අපිට පේන්නේ කළු පාටට. හැබැයි oven එක ඔන් කළ ගමන්ම වීදුරු හරහා අපිට ඇතුළත පේන්න පටන් ගන්නවා. මෙතන තියෙන්නේ ඇත්තටම කළු පාට වීදුරුවක් නෙවෙයි. වීදුරුවට ඇතුළතින් තියෙන කළු පාට දැලක්. මේ දැල මගින් තමයි මයික්‍රෝවේව් එකේ තියෙන තරංග පිටතට කාන්දු වෙන්න නොදී තියාගන්නේ. අංක 23. අලුත් ප්ලාස්ටික් බෝතල් වල කෑම පෙට්ටි වල ඔබට හමු වෙනව නේද සිලිකා ජෙල් පැකට්. මේවා විසි කරන්න යන්න එපා. මොකද සිලිකා ජෙල් වලට පුළුවන් තෙතමනේ උරා ගන්න. වැස්ස දවසක තෙමුණු සපත්තුවක් වේල ගන්න එහෙම මේ වගේ පැකට් කිහිපයක් ඔබට උපකාරී වෙන්නට පුළුවන්. අංක 24. බාත් ටබ් එකක් භාවිත කරද්දී ටබ් එක පුරාම වෙන විසිරුවල තියෙනවා ඔබ දැකලා ඇති. මේවා උදව් වෙනවා වතුර වල උණුසුම වැඩි කාලයක් රඳව ගන්න. හැබැයි මේ කාරණාව ලෝහ වලින් හදපු බාත් ටබ්ස් වලට නම් වළංගු වෙන්නේ නැහැ. අංක 25. කෙචප් බෝතල් වල 57 කියලා සලකුණක් ලකුණු කරලා තියෙනවා ඔබ සමහර විට දැකලා ඇති. කෙචප් එළියට ගනිද්දී මෙන්න මේ සලකුණ තියෙන තැනින් තද කළොත් ඔබට ලෙහෙසියෙන්ම සෝස් එක එළියට. අංක 26. බොහොමයක් ආලේපන අඩංගු ටියුබ්ස් ෆොයිල් එකකින් සීල් කරලා තියෙනවා. මේ සීල් එක සිදුරු කරන යතුරු කට්ටක් හරි පින් එකක් හරි හොයාගෙන යන්න ඕනේ නැහැ. ටියුබ් එකේ පියනේ උඩ පැත්තේ පුංචි පොයින්ට් එකක් තියෙනවා. අන්න ඒ පොයින්ට් එකෙන් තියෙන්නේ මෙන්න මේ වැඩේට තමයි. අංක 27. රත්තරන් වගේ වටිනා ලෝහ වලින් මුල් කාලේ කාසි නිෂ්පාදනය කරද්දී සමහර මිනිස්සු පුරුදු වෙලා හිටියා මේ වගේ දාර හූරලා අරගෙන ඒ රත්තරන් කැබලි වලින් අලුත් කාසි හදන්න. මේක නවත්තන්න හිතාගෙන තමයි කාසි නිෂ්පාදකයන් කාසි වල දාර කට්ට සහිතව නිෂ්පාදනය කරන්නේ. කොමාරි අද වෙද්දී රත්තරන් කාසි වාණිජමය වශයෙන් භාවිතය නැති වුණත් මේ ලක්ෂණය අදටත් කාසි වල දැක ගන්න පුළුවන්. අංක 28. කම්පියුටර් කීබෝඩ් එකේ F සහ J අකුරු මත උස් දාරයක් තියලා තියෙන්නේ ඇයි? මේක උදව් වෙන්නේ බ්ලයින්ඩ් ටයිපින් වලට. ඒ කියන්නේ කීබෝඩ් එක දිහා නොබලා ස්ක්‍රීන් එක දිහා විතරක් බලාගෙන ටයිප් කරද්දී. අත් දෙකේ දඹර ඇඟිලි මේ අතුරු දෙක මත තියාගත්තාම කීබෝඩ් එක දිහා නොබලම ඉතිරි අකුරු පහසුවෙන්ම ටයිප් කරන්න ඔබට පුළුවන්. හැබැයි මේකට හොඳ හුරුවකුත් අත්‍යවශ්‍යයි. අංක 29. ඔබත් iPhone user කෙනෙක් නම් බෑක් කැම් එක සහ ෆ්ලෑෂ් එක අතර පොඩි අමතර සිදුරක් තියෙනවා දැකලා ඇති. ඔබ දන්නවද මේකත් මයික්‍රොෆෝන් එකක්. මේ මයික්‍රොෆෝන් එක කෝල් එකක් අතරතුරදී noise cancellation වලටයි භාවිත කරන්නේ. වීඩියෝ රෙකෝඩින් එකකදී හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් ලබා දෙන්න මේක ඔබට උදව් වෙනවා. අංක 30. ඔබ දන්නවද රෙදි සෝදන දියර බෝතලයක පියන භාවිත කරලා අපට අවශ්‍ය දියර ප්‍රමාණය කොච්චරද කියලා මැනගන්න පුළුවන්. මෙෂරින් කප් එකක් වගේ මේකෙත් මිනුම් සලකුණු කරලා තියෙනවා. හොඳට බලන්න එහෙම නැත්නම් ඊට අදාළ උපදෙස් බෝතලේ පිට කවරෙත් සඳහන් කරලා තියෙන්න පුළුවන්. අංක 31. Converse shoes. අපි සාමාන්‍යයෙන් දන්න විදිහට කිව්වොත් canvas සපත්තු. මුලින්ම නිපද වෙන්නේ බාස්කට් බෝල් ක්‍රීඩකයන් වෙනුවෙන්. සපත්තුවේ පහළින් තියෙන අමතර සිදුරු දෙක යොදලා තියෙන ඕනෑම ක්‍රීඩකයෙකුගේ කකුලට මේ සපත්තු ෆිට කරගන්න පුළුවන් වෙන්නේ. අංක 32.
පොත්පිටු වලට රතු රූලක් දැම්මේ ඇයි කියලා ඔබ දන්නවද? මේකට හේතු වෙලා තියෙන්නේ මීයන්. මීයන් සාමාන්‍යයෙන් පොත්පිටු කාලා දාන්නේ පිටුවේ කොන් වලින්. වැදගත් තොරතුරු වලට මීයෝ නිසා හානි වෙන එක වළක්ව ගන්නයි මිනිස්සු රතු රූලෙන් එහා පැත්තේ විතරක් ලියන්න පටන් ගන්න. අංක 33. ගොල්ෆ් බෝලවල බෝලය පුරාම කුඩා බලවල් තියෙනවා ඔබ දැකලා ඇති. මේ බලවල් නිසා බෝලය මත එසවුම් බලය වැඩි වෙනවා වගේම වායු ප්‍රතිරෝධයත් අඩු වෙනවා. ඒ නිසා ගෝලය වැඩි දුරක් ගමන් කරනවා. ඇත්තටම මේ බලවල් ගෝලාකාරයම නැත්නම් අර්ධ ගෝලාකාර විය යුතුම නැහැ. ඒවට ඕනෑම හැඩයකින් පවතින්නට පුළුවන්. අංක 34. යුටිලිටි නයිෆ් එකක්. එහෙම නැත්නම් අපි දන්න විදිහට කිව්වොත් පේපර් කටර් එකක කෙලවර ගෙවිලා ගියාම ඔබ මොකද කරන්නේ? ඒක විසි කරලා දාලා අලුත් එකක් ගන්නවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේ උපකරණයේ බ්ලේඩ් එක නිර්මාණය කරලා තියෙන කොටස් විදියට. ගෙවිලා ගිය කොටස කඩලා දැම්මම ඔබට තවත් අලුත් බ්ලේඩ් එකක් ලැබෙනවා. අංක 35. පෑන් ක්ලිප් එකේ ඉහළ කෙළවරේ පුංචි සිදුරක් තියෙනවා දැකලා තියෙනවද? මේක තියෙන අපිට විසිල් ගහන්න නෙවෙයි. හදිසියෙවත් යම්කිසි පුද්ගලයෙකුට ක්ලිප් එක ගිලුනොත් මේ සිදුර හරහා වාතය ගමන් කරන නිසා ඔහුට හුස්ම හිර වෙලා මේ යන්නේ නැහැ. අංක 36. කොළ කිහිපයක් අමුණද්දී ස්ටේප්ලර් කටුව පහසුවෙන් ගලවන්න පුළුවන් විදිහට අමුණන්න අවශ්‍යයි නම් ඔබට කරන්න තියෙන්නේ ස්ටේප්ලර් එකේ ලෝහ රවුම අනෙක් පැත්තට කරකවන එකයි. අංක 37. කඩදාසි වලින් හදපු කොෆි කප්ස් ඔබ දැකලා තියෙනවද? grab and go cups කියලා කියන්නේ මෙන්න මේවට. මේ කප් එකේ පියන අවශ්‍ය නම් පොඩි පීරිසයක් වගේ භාවිත කරන්න පුළුවන්. විශේෂයෙන්ම කූල් දෙයක් පානය කරද්දී කප් එක දිගේ බේරෙන ජලය මේ පියනට වැටෙන සලස්වන්නත් අපිට පුළුවන්. අංක 38. නේල් පොලිෂ් භාවිත කරන්න නියපොතු ලස්සන කරගන්න විතරද? ඔබට අවශ්‍ය නම් මේවා මොනවා හරි දෙයක් අලවන්න නැත්නම් සීල් කරන්න මුලත් භාවිත කරන්න පුළුවන්. ඒ නේල් පොලිෂ් වල තියෙන ඇලවෙන සුළු ස්වභාවය ජලරෝධක හැකියාවක් නිසා. අංක 39. කෝට් එකක එහෙම නැත්නම් බ්ලේසර් එකක තියෙන පොකට්ස් හරියට මොනවටද පාවිච්චි කරන්න කියලා නිතරම වගේ ඔබ කල්පනා කරලා ඇති. බ්ලේසර් එකක දකුණු පැත්තේ තියෙන පොකට් දෙකෙන් ඉහළින් තියෙන පොකට් එක හඳුන්වන්නේ ටිකට් පොකට් එක කියලා. මේක මුල් කාලේ පාවිච්චි කරලා තියෙන්නේ නම් කාසි දාගන්න. මොකද කෝට් එකේ බොත්තම් ගලවන්නේ නැතිව පාසුවෙන් කාසි එළියට ගන්න පුළුවන් වෙන නිසා. හැබැයි පස්සේ කාලෙක දුම්රිය ප්‍රවේශ පත්‍ර අඳව ගන්න මේ පොකට් එකම භාවිත කළා. වම් පස්ස ඉහළ කෙළවරේ තියෙන පොකට් එක භාවිත කරලා තියෙන්නේ ලේන්සුව ගෙනියන්න. අංක 40. බෑග් එකක එක පොකට් එකකට සිපර්ස් දෙකක් තියෙනවා. එක සිපර් එකක් කැඩුනම අනෙක් එක පාවිච්චි කරන්න. ඔව් එහෙම කරන්නත් පුළුවන්. ඒත් ඇත්තටම මේක තියෙන්නේ සිපර්ස් දෙකම එකට තියලා ලොක් එකක් දාන්න පුළුවන් වෙන්න. එතකොට කිසිම කෙනෙක්ට අපේ අනුදැනුමක් නැතිව බෑග් එක විවෘත කරන්න බෑ. අංක 41. ලෝක ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවේ තියෙන ඔටුන්නේ උල් හතක් පිහිරලා තියෙනවා ඔබ දැකලා ඇති. මේවායින් සංකේතවත් වෙන්නේ මහද්වීප හත. ලිබර්ටි ප්‍රතිමාව කියලා කියන්නේ ප්‍රංශයෙන් ඇමරිකාවට ලැබුණු ත්‍යාගයක්. ඒ කාලේ මේ ප්‍රතිමාව දිස්වලා තියෙන දිලිසෙන දුඹුරු පාටකින්. මොකද මේක හදලා තියෙන්නේ තම සහ යකඩ ලෝහය යොදාගෙන. කාලයත් එක්ක යකඩ ලෝහය ඔක්සිකරණයට ලක් වෙලා තමයි අද පේන කොළ පාට ඇති වෙලා තියෙන්නේ. ලිබර්ටි ප්‍රතිමාව මුල් කාලේ මෙතන පිහිටුවලා තියෙන නිව්යෝක් වරායට එන නෞකා සඳහා ප්‍රදීපාගාරයක් විදියට. අවුරුදු 16ක් මේ ප්‍රතිමාව ඒ අරමුණු සඳහා භාවිත කරලා තිබුණත් මේ ඉන්ධන ආලෝකයේ ප්‍රමාණවත් නැති නිසා පසු කාලෙනම ප්‍රදීපාගාරයක් ලෙස භාවිතයෙන් ඉවත් කරලා තියෙනවා. එක්තරා කාලයකදී ලිබර්ටි ප්‍රතිමාව රත්රන් වලින් ආවරණය කරනත් යෝජනාවක් ඉදිරිපත් වුණු බව ඉතිහාසයේ සඳහන්. අංක 42. පැඩ්ලොක්ස් වල පහළ යතුරු හිල ළඟින් පුංචි සිදුරක් තියෙන්නේ ඇයි? මේක තියෙන්නේ වැස්ස වෙලාවට ලොක් එක ඇතුළට වැටෙන වතුර පහසුවෙන් ඉවත් වෙලා යන්න. ඒක නිසා ලොක් එක මලකඩ කන එක නවතිනවා. ලොක් එක විවෘත කරන්න අපහසු අවස්ථාවලදී තෙල් ස්වල්පයක් පත් කරන්න සුදුසුම තැන තමයි මේ කියන සිදුර. අංක 43. පීනට් බටර් බෝතලයක් තියන්න ඕන නිවැරදි විදිහ තමයි කන පිට හරවලා තියෙන එක. මොකද එහෙම තිබ්බොතින් පීනට් බටර් එකේ තියෙන තෙල් ඇවිත් බෝතලේ ඉහළින් තැන්පත් වෙන එක නවතිනවා. අංක 44. සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ ඇඳුම්වල බොත්තම් පිහිටලා තියෙන්නේ වම් අත පැත්තේ. ඒ කාලේ මේ සම්ප්‍රදාය භාවිතයට අරන් තින්නේ දකුණත හුරු සේවිකාවන්ට තමන්ගේ ස්වාමිදුවට ඇඳුම් අඳින්න පහසු වෙන්න. අද වෙදි බොහෝ දෙනෙක් තමන්ගේ ඇඳුම් තමන්ම තනියෙන් ඇඳගත්තත් මේ සම්ප්‍රදාය නම් ගිලිහිලා ගිහින් නැහැ. අංක 45. ෂර්ට් බොත්තම් වල සිදුරු ගොඩක් වෙලාවට මහලා තියෙන සිරස් අතට. ඉහළම සිදුර සහ ඇතැම් විට පහළම සිදුරු තිරස්ව පිහිටනවා. මිනිසා මේ බොත්තම් දෙක ගැලවෙන්න තියෙන ඉඩකඩ වැඩි. සිදුර සිරස් වෙද්දී බොත්තම ගැලවෙන්න තියෙන ඉඩකඩත් සාපේක්ෂව ඉතාම අඩුයි. අංක 46. රතු පාට දත් බෙහෙත් මැලියන් ඉවත් කරන්න සුදුසුයි. දත් සුදු වෙන නම් පාවිච්චි කරන්න සුදු පාට දත් බෙහෙත්. එතකොට මුවෙන් නැවුම් බව රඳවගන්නේ නිල් පාට. මේ විදිහේ කතා ඔබත් අහලා ඇති. ඒත් ඇත්තටම මේක අලෙවිකරණයට යොදාගත් උපායක් විතරයි. ඕනෑම පාටක දත් බෙහෙතක බොහෝ වෙලාවට අඩංගු වෙන්නේ ඒක සමාන සංරචක. අංක 47. කළු පාට පුංචි පුංචි කොණ්ඩ කටු ඔබ දැකලා තියෙනව නේද? මේ වගේ එක පැත්තක රැලි තියෙන විදිහට නිර්මාණය කරලා තියෙන මෝස්තරයක් හැටියටද? නැහැ. ඇත්තටම මේ රැලි තියෙන පැත්ත ඍජු පැත්තට වඩා හොඳින් කොණ්ඩේ තදින් රඳවා ගන්නයි භාවිත වෙන්නේ. අංක 48. චයිනීස් ෆුඩ් කන්ටේනර් එකක් ලේසියෙන්ම ප්ලේට් එකක් විදිහට සකස් කරගන්න පුළුවන්. මේකේ තියෙන ලොකුම වාසිය තමයි කෑමෙන් පස්සේ අපිට පිඟන් හොදන්න අවශ්‍ය වෙන්නේ නැති එක. අංක 49. පාන් කියන්නේ ලංකාවේ බහුතරයක් දෙනා පරිභෝජනය කරන රස කෑමක්. ඔබ මිලදී ගන්න පෙති පාන් නම් පාන් ගෙඩිය ඇසුරුම සීල් කරන තැන ටැග් එක විවිධ වර්ණ වලින් තියෙන ඔබ දැකලා ඇති. මේ ටැග් එකේ පාටින් අපි මිලදී ගන්න යන පාන් ගෙඩිය කවදා නිෂ්පාදනය කරපු එකක්ද කියලා අපිට හොයාගන්න පුළුවන්.
සඳුදා දිනේදී නිල් පාට ටැග් එකකුත්, අඟහරුවාදාට කොළ පාට ටැග් එකකුත්, බ්‍රහස්පතින්දාට රතු පාටත්, සිකුරාදාට සුදු පාට ටැග් එකකුත් සහ සෙනසුරාදාට කහ පාට ටැග් එකකුත් පාන් නිෂ්පාදකයන් සම්මතයක් විදිහට භාවිත කරනවා. අංක 50 පිරිමි අයගේ කලිසම් වල ඉදිරිපස නිතරම නැවුම් පාරක් තියෙනවා. මේකට හේතු වෙන්නේ ඓතිහාසික කරුණක්. භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉතා අධික කාලෙදී වෙළඳ සමාගම් අඩු වියදමකින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ අරමුණින් රෙදිපිලි හැකිතාක් තෙරපීමකට ලක් කරා. කලිසම් වල තියෙන්නේත් මේ නිසා ඇතිවුණු එකක්. අද වෙද්දී මේක ෆැෂන් එකක් බවට පත් වෙලා ඉවරයි. අංක 51 විදුලි සෝපානයක දොරේ සිට පැත්තේ ඉහළට වෙන්න තියෙන සිදුරක් තියෙනවා. ඇත්තටම මේක යතුරු හිලක්. යම් කෙනෙක් හදිසියේ ලිෆ්ට් එක ඇතුළේ හිර වුණොත් විශේෂ යතුරක් මේ සිදුරට දාලා ලිෆ්ට් එක පිටතින් විවෘත කරන්න හැකියාව පවතිනවා. අංක 52 ඩෝනට් එකක මැද්දේ තියෙන සිදුර ඩෝනට් එක අල්ලගන්න ලේසි වෙන හදපු එකක්ද? නැහැ. ඩෝනට් එක මේ හැඩයට නිර්මාණය කළේ මුළු ඩෝනට් එකම එක සමානව ප්‍රමාණවත් තරම් පිසෙන්න ඕන නිසා. අංක 53 ඉස්සර නම් බෑග්පැක් එකක ස්ලිට් එකක් දකින්න පුළුවන් වුණේ ඒක ට්‍රැවල් බෑග් එකක් නම් විතරයි. ඒකෙන් ගත්ත එකම ප්‍රයෝජනය තමයි කඹයක් රඳවගෙන අරගෙන යන එක. හැබැයි දැන් හැම බෑග්පැක් එකකම වගේ මේ ස්ලිට්ස් දකින්න පුළුවන්. ඔබට මේක පාවිච්චි කරලා වතුර බෝතලයක්, කුඩයක්, එහෙම නැත්නම් සපත්තු කුට්ටමක් වුණත් පහසුවෙන් එල්ලගෙන යන්න පුළුවන්. අංක 54 ඔබ සුපර් මාකට් එකකට ගිහින් යෝගට් එකක් මිලට ගන්නවා. ඔබට ඒක කන්න ඒ වෙලාවේ හැන්දක් හොයාගන්න බෑ කියලා හිතන්න. කරන්න තියෙන්නේ මෙච්චරයි. යෝගට් එක ආවරණය කරපු ෆොයිල් එක නවල අරගෙන හැන්දක් විදිහට පාවිච්චි කරන්න. අංක 55 ඉන්ධන පිරවුම් හල්වල වාහනවලට ඉන්ධන පුරවන හෝස් එකේ චුම්බකයක් සහිත ලොක් එකක් තියෙනවා. හදිසියවත් වාහනේ නොසල් එක ඉන්ධන ටැංකියට සම්බන්ධ වෙලා තිබියදීම ධාවනය කළොත් මේ ලොක් එක නිසා නොසල් එක හෝස් එකෙන් ආරක්ෂිතව ගැලවිලා යනවා. අංක 56 ඇඳුම් වල විශේෂයෙන්ම තොප්පිවල පොම්පොම්ස් තියෙන්නේ ඇයි කියන එක ඔබට පැහැදිලි කරන්න හේතු වෙන්නේ ඓතිහාසික කරුණක්මයි. ඉස්සර ප්‍රංශ නාවිකයන්ගේ හිස නිතරම කැබින් එකේ තැන තැන වදිනවලු. මේ වදින පාරේ සැරේ අඩු කරගන්න තමයි උන් තොප්පියට මේ පොම්පොම්ස් එකතු කරන්නේ. අංක 57 ටයර් කට්ටවල තියෙනව නේද පුංචි රබර් ගැටිති. මේවා තියෙන්නේ ඔබට ටයර් මාරු කරන්න ඕන වෙලාව මතක් කරලා දෙන්න. රබර් ගැටිති ටයර් එකේ දාර වලට සම මට්ටමේ තියෙනවා නම් ඒකෙන් ටයර් එක ගෙවිලා කියන එක. ඒ වෙලාවට ටයර් එක ඉක්මනින්ම ඔබ මාරු කළ යුතුයි. රබර් ගැටිති ටයර් එකේ දාර වලට වඩා යටින් පීඩන තාක් ඒ ටයර් එක වඩාත් හොඳයි. අංක 58 අපි හැමෝම ලොලිපොප් කාලා තියෙනවනේ. ලොලිපොප් එකේ කූර කෙලවර සිදුරක් හදන්නේ විසිල් කරන්නද? නෑ ඒක තියෙන්නේ හදිසියවත් කූර ගිරුණොත් හුස්ම හිර වෙන එක වළක්වන්නයි. අංක 59 වාහනයක රියර් වීව් මිරර් එකට පහළින් තියෙන පුංචි කොටසට පුළුවන් පසුපසින් එන වාහනයක එළිය නිසා ඔබේ ඇසට වෙන බාධාව අවම කරන්න. රාත්‍රී කාලයේ වාහනය පදවද්දී මතක ඇතුව මේ කොටස පසුපසට තල්ලු කරන්න. උදේ කාලේදී නැවත ඉදිරියට අදින්නත් අමතක කරන්න එපා. අංක 60 බාත්රූම් සිංක් එකේ කරාමයට පහළින් තියෙන පුංචි සිදුර මොකක්ද කියලා ඔබ නිතරම කල්පනා කරලා ඇති. මේක තියෙන්නේ සිංක් එක උතුරලා යන එක වළක්වන්න. සිංක් එකේ පිරෙන වැඩි වතුර මේ සිදුර හරහා වතුර ඉවතට යන බටයටම නැවත සම්බන්ධ කරනවා. අංක 61 කාර් එකක වින් ස්ක්‍රීන් එක කෙළවරේ තියෙනව නේද කළු පාට පුංචි තිත් ගොඩක්. මේවට කියන්නේ ෆ්‍රිට්ස් කියලා. නිෂ්පාදන ක්‍රියාවලියේදී ඇතිවන මේ කළු පැහැ එනමලය වීදුරුව ෆ්‍රේම් එකට බැඳිලා තියෙන සීලන්ට් එක ආරක්ෂා කරන්න උපකාරී වෙන්නේ. විදුරුව පුරා ඒකාකාර උෂ්ණත්වයක් පතුරවමින් දෘශ්‍ය විකෘති අවම කරන්නත් මේ ඩොට් මැට්‍රික්ස් එක ඔබට උදව් වෙනවා. අංක 62 ඔබ භාවිත කරන රූපලාවන්‍ය නිෂ්පාදන ඇසුම් වල තියෙන හැම සංකේතයකටම වගේ කිසියම් විශේෂ තේරුමක් තියෙනවා. ඔබ දැකලා ඇති පොඩි භාජනයකට ඉහළින් ඇරුණු පියනක් සහිත සංකේතයක්. මේකෙන් කියවෙන්නේ මේ කන්ටේනර් එක මුලින්ම විවෘත කළ දා පටන් කොපමණ කාලයක් ගුණාත්මක භාවය රඳා පවතිනවද කියන කාරණේ. සාමාන්‍යයෙන් මේ කාලය දක්වන්නේ මාස වලින්. 12M කියලා සඳහන් වෙලා තිබුණොත් ඒකෙන් කියවෙන්නේ මාස 12යි. වැලියොර්ලෝසුක සලකුණක් තියෙනවා නම් ඒ කියන්නේ best before end of up කියන සලකුණ. මේ සංකේතය සාමාන්‍යයෙන් යොදන්නේ මාස 30කට වඩා අඩු ආයු කාලයක් සහිත නිෂ්පාදන වලටයි. අංක 63 පිඟන් ඩිෂ්වොෂර් එකට දාන්න කලින් යම් ප්‍රමාණයක් පිරිසිදු කරන එක ඩිෂ්වොෂර් එකේ සේදීම් ක්‍රියාවලියට උපකාරී වෙනවා. ඔබ එහෙම වෙන්න හිතාගෙන ඉඳලා තියෙන්නේ. නවීන සේදුම් යන්ත්‍රවල තියෙන විශේෂ සෙන්සර්ස් වලට පිඟන් කොච්චර අපිරිසුදුද කියලා නිර්ණය කරන්න දැන් පුළුවන්. ඒ නිසා කොච්චර ඉඳුල් ප්‍රමාණයක් තිබුණත් හැම පිඟානක්ම ඊටම හොඳින් පිරිසිදු වන බව සහතිකව දැනගන්න පුළුවන්. ඔබට කරන්න තියෙන එකම දේ ඉතිරි ආහාර පිඟානින් ඉවත් කරලා නිවැරදිව ඩිෂ්වොෂර් එකේ තැන්පත් කරන එක විතරයි. සාමාන්‍ය කරාමයක් භාවිත කරලා පිඟන් කෝප්ප පිරිසිදු කරනවට වඩා ඩිෂ්වොෂර් එක භාවිත කිරීමෙන් වැඩි වතුර ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන්. අංක 64 අපි කැරට් එකම සුද්ධ කරන්න ගන්න වෙජිටබල් පීල් එක පාවිච්චි කරලා ලුණු ගෙඩියක් තුනේ තීරු විදියට කපා ගන්න ඔබට පුළුවන්. වාසිය තමයි අඬන්නේ නැතුව ඔබට ලුණු කපන්න මේකෙන් පුළුවන් වෙන එක. අංක 65 ඩෙනිම් කලිසම් වල තියෙන පුංචි පුංචි බටන්ස් වලට කියන්නේ රිවර්ට්ස් කියලා. මේවා මුල් කාලේ භාවිත කළේ කලිසමේ මැහුමේ ඉරණ එක නවත්වන්න. මොකද අතීතයේදී ඩෙනිම් කලිසම් බහුලව භාවිත කළේ කර්මාන්තවල යෙදුණු සේවකයන්. ඒ නිසාම මේ වගේ කල්පවත්ම ඊටම වැදගත් සාධකයක්. කොමාරි රිවර්ට්ස් අදටත් ඩෙනිම් කලිසම් වල දැක ගන්න පුළුවන්. හැබැයි ෆැෂන් එකක් විදියට. අංක 66 ලී වලින් හදපු කෝට් හැංගර්ස් නිෂ්පාදනය කරන්නේ සීඩර් නම් විශේෂ ලී වර්ගයකින්. මොකද මේ දැව විශේෂයට කෘමීන් පළව හැරීමේ විශේෂ හැකියාවක් තියෙනවා.
ඒ වගේම මේ දැවේ හොඳ සුවඳකුත් කාල පැවැත්මකුත් තිබෙනවා. ඒ නිසා කෘමීන්ගෙන් හානි විය හැකි බර ඇඳුම් පැළඳුම් විශේෂයෙන්ම වින්ටර් ජැකට්ස් වගේ දේවල් රඳවන්න මේ හැංගර්ස් ඉතාම සුදුසුයි. අංක 67 ගුවන් යාලාවල වීදුරු ජනල්වල පහළ තියෙන පුංචි සිදුර ඒ හරහා වාතය ගලා යන සලස්වලා යානය තුළ දැඩි වායු පීඩනයක් ඇති වෙන එක වළක්වනවා. ඒ වගේම ඉහළ උන්නතාංශවලදී ජනෙල් බිඳිලා යන එකත් වළක්වනවා. අංක 68 ෆිෆ්ත් පොකට් කියලා හඳුන්වන කලිසම් වල තියෙන පුංචි සාක්කුව නිර්මාණය කරලා තියෙන්නේ පොකට් වොච් එක රඳව ගන්නයි. 1800 ගණන් වල කැලිෆෝනියාවේ පතල් ආශ්‍රිතව වැඩ කරපු මිනිසුන්ට තමන්ගේ වටිනා ඔරලෝසු ආරක්ෂිතව රඳව ගන්න මේ පොකට් එක උපකාරී වුණා. අංක 69 අද අපි පාවිච්චි කරන යතුරු පූරුවේ තියෙන අමුතු අකුරු රටාව හැදුනේ ඇයි කියලා ඔබ දන්නවද? ආරම්භයේදී යතුරු පූරුවේ යතුරු තිබිලා තියෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට. යතුරු ලියන්නන්ගේ අධික වේගය නිසා යතුරු පූරුවේ යතුරු නිතරම කැඩලා යන්න. එහෙම නැත්නම් හිර වෙන්න පටන් අරගෙන තියෙනවා. මේ නිසා යතුරු පූරුවේ කල්පවත්ම වෙනුවෙන් නිෂ්පාදකයෝ යතුරු වල පිළිවෙල අහඹු ලෙස සකස් කරන්න තීරණය කරනවා. මොකද එතකොට යතුරු ලියන්නන්ගේ වේගය අඩු වෙයි කියන අදහසින්. අංක 70 දියර කිරි හරි ජූස් හරි අසුරලා තියෙන පෙට්ටියකින් මේ දියර වර්ග වත් කරන හරි ක්‍රමය අපි සාමාන්‍යයෙන් පුරුදුලා ඉන්න ක්‍රමය නෙවෙයි. ඇසුරුම අනෙක් පැත්තට හරවලා ඒ කියන්නේ සිදුර ඉහළින් පීඩන විදිහට තියාගෙන දියර වත් කළොත් ඒක හැමතැනම විසිරෙන්නේ නෑ වගේම පිට වෙන දියර ප්‍රමාණය පාලනය කරන්නත් අපිට ලෙහෙසි වෙනවා. අංක 71 ටූත්පික් එක ඉහළ තියෙන කැපුම් නිර්මාණය කරලා තියෙන්නේ ලස්සනට නෙවෙයි. ටූත්පික් එක මේසය මත තියෙද්දි උඩ කොටස පහතුවෙන් කඩලා ඉවත් කරලා පහළ කෙළවර මේසෙ ගෑවෙන්නේ නැතිව මේ කැපුම් මත තියන්න පුළුවන්. මේක ඇත්තනම සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගත්ත පියවරක්. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝවකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයත් එක්ක අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.